අපි සමග සම්බන්ධ වෙන ඔබ සියලු දෙනා ඉතා ගෞරවයෙන් නැවත වතාවක් පිළිගන්නවා. පසුගිය වර්ෂයේ පුරා අපි පැහැදිලි කරලා දුන්නා වර්තමානයේ තිබෙන මේ වසංගත තත්ත්වය පැමිණෙන්නට හේතුව කුමක්ද? එයින් මිදෙන්නට අපි කළ යුත්තේ කුමක්ද? දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන් අපි අතින් කඩ වෙලා තිබෙනවා. උන්වහන්සේ ද්විතීය කතාවේ 28 වෙනි පරිච්ඡේදයේ අපිට පැහැදිලි කරලා තිබෙන විදිහට අපි උන්වහන්සේගේ ව්‍යවස්ථාවලින් වෙන් වෙලා උන්වහන්සේ එපා කියපු දේවල් කරන්න පටන් ගත්තම අපේ ජීවිතවලට ප්‍රශ්න පැමිණෙන්න පටන් ගන්නවා. උන්වහන්සේ අපේ යහපත උදෙසා එම නීති ව්‍යවස්ථාවන් දීලා තිබෙනවා. අපි අතර ප්‍රශ්න ඇති නොවෙන්න, ඒ වගේම අපේ සෞඛ්‍ය නිවැරදි විදිහට තිබෙන්න, ඒ වගේම අපේ සමාජයන් නිවැරදි ක්‍රමයට හැඩගැහෙන්න ආදී වශයෙන් අපගේ සියලු අංශ නිවැරදි වීම සඳහා උන්වහන්සේ නීති පද්ධතියක්, ව්‍යවස්ථාවක් අපිට දීලා තිබෙනවා. ඒක පරණ ගිවිසුමේදීත් නව ගිවිසුමේදීත් ඒවා පවත්වන්නන්ට ඒවා තුලින් යහපත සිදු වෙනවා. ඒවා කඩ කරන්නන්ට අපි ඉගෙන ගත්තා දෙවියන් වහන්සේ දීලා තිබුණු දසපනත, ඒ වගේම ද්විතීය කතාවේ සහ ලෙවි ව්‍යවස්ථාවන් වල දීලා තිබුණු නීති. ඒවා අපි තේරුම් අරගෙන මේ කාලයට ගැලපෙන විදිහට අපි ඒවා වටහාගෙන අපි ඒවා අපේ සභාවන් වල අපේ පෞල් ජීවිතවල යොදවන්න පටන් ගත්තොත්, ඒ කියපු ක්‍රමවලට අපි හැඩ ගැහුනොත් ඒකෙන් අපේ ඉදිරි පරම්පරාවලටත් අපේ ජීවිතවලටත් යහපතක් වන බව අපි පැහැදිලි කළා. කිසිම දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවක් අපේ අයහපතට නොවේයි. ඒවට බය වෙන්න දෙයක්වත්, ඒවා පැවැත්තුවා කියලා අපිට ගැලවීම නැති වෙන්නවත් ඒ මොනවත් නැහැ. උන්වහන්සේ ගැලවීම දුන්නේ ජේසුස් වහන්සේගේ කුරුස පූජාව කරන කොටගෙන. හැබැයි ඉන් පසුව අපිට යම් විනයක් තුල උන්වහන්සේ අපව හසුරුවන පිණිස උන්වහන්සේ අපිට කළ යුතු නොකළ යුතු දේවල් පැහැදිලි කරලා දීලා තිබෙනවා. අපි දැක්ක අතීතයේදී ඊශ්‍රායල් වරුන්ව දෙවියන් වහන්සේ මිස්රයෙන් එළියට ගලව ගත්තේ ඔවුන් නීති පවත්වපු නිසා නෙමෙයි, නමුත් දෙවියන් වහන්සේගේ කරුණාව නිසා. ඒ කරුණාව නිසා ගලවගෙන ආපු සෙනගට අතරමඟදී දෙවියන් වහන්සේ පොරොන්දු දේශයට යන්නට පෙර විනය ඔවුන්ගේ හැදුවා. ඔවුන්ට කළ යුතු ව්‍යවස්ථාවන්, ඔවුන් විසින් පැවැත්විය යුතු කාරණාවන් පැහැදිලි කරලා දුන්නා. ගැලවීම කොයි කාලයකවත් පැරණ ගිවිසුමේවත් නව ගිවිසුමේවත් ගැලවීම පැමිණෙන්නේ ව්‍යවස්ථා පැවැත්වීමෙන් නොවේ. ඒක අපි ඉතා පැහැදිලිව විස්තර කළා පහුගිය අවුරුද්ද පුරාම. ඒ කළ දේශනාවන් වල ඔබට නැවත ඒවා අධ්‍යයනය කරන්න පුළුවන්. ගැලවීම ව්‍යවස්ථාවලින් පැමිණෙන්නේ නැහැ. නමුත් ගැලවුණු සෙනග විනයකට හැඩ ගැස්වීම සඳහා ගැලවුණු සෙනගගේ ජීවිත නිවැරදි මාර්ගය තුල හසුරුවලා ඔවුන්ට පොරොන්දු දේශය අත්කර ගන්න පුළුවන් විදිහට දෙවියන් වහන්සේගේ සැබෑ ආශිර්වාද අත්කරගත හැකි හොඳ ජාතියක් බවට වෙනස් කිරීමට විනයක් තුල ඔවුන්ව ගොඩනැගීම සඳහා දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන් අත්‍යවශ්‍ය වන බව අපි පැහැදිලි කරලා දුන්නා. ඒවා පිළිගත් අය හිටියා. ඒවා නොපිළිගෙන ඒ දේශනා හරියට බලන්නෙත් නැතුව ගැලවීම එන්නේ ව්‍යවස්ථාවලින් නොවේ කිය කෑ ගහපු පිරිසකුත් හිටියයි. ඒ දේශනා සම්පූර්ණයෙන් බලපු නැති අය. ඒක පැහැදිලි කරලා තිබුණා කොහොමත් ගැලවීමෙන්නේ ව්‍යවස්ථාවලින් නොවන බවත්, ගැලවීම ක්‍රිස්තුස් වහන්සේ කුරුස පූජාවෙන් පැමිණෙන බවත්, ගැලවුණු සෙනග දෙවියන් වහන්සේගේ පොරොන්දු අත්කර ගැනීම සඳහා විනයක් ඇති පිරිසක් විදිහට හදන්න, ඒ වගේම ඔවුන්ගේ ජීවිත හැම අංශයකින්ම නිවැරදි කරන්නට ව්‍යවස්ථාවන් අත්‍යවශ්‍ය වන බවත් පැහැදිලි කළා. නමුත් ඒවා පිළිගත්තේ නැහැ බොහෝ දෙනෙක්. ද්විතීය කතාවේ 28 වෙනි පරිච්ඡේදයේ මේ පිළිබඳව උන්වහන්සේ අපිට විස්තර කරලා දුන්නා. ඒ පිළිබඳවත් උන්වහන්සේගේ ආශිර්වාද ලැබෙන්නේ මේ කොයි විදිහටද, උන්වහන්සේගෙන් දඬුවම් ලැබෙන්නේ කොයි විදිහටද, අපි පොළවේ සඵලමත් වෙන්නේ, සාර්ථක වෙන්නේ, ආශිර්වාදාත්මක ජාතියක් වෙන්නේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන් සැලකිල්ලට අරගෙන ඒවා පවත්වන විට. ඒ වගේම අපි පරාජිත වෙන්නේ, ආශිර්වාද නැති වෙලා යන්නේ, අපි ලෙඩ වෙන්නේ, දුක් විඳින්න වෙන්නේ, ප්‍රශ්න රැසකට සමාජය තුළ මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා කඩ කිරීමෙන් බව ඒ පරිච්ඡේදය පැහැදිලි කරමින් අපි ඔබට ඉගැන්නුවා.
ඉතින් ඒක පරණ ගිවිසුම වුණත් නව ගිවිසුම වුණත් ජේසුස් වහන්සේත් ඒව අරගෙන පැහැදිලි කළේ ඒකයි. ඉතින් ජේසුස් වහන්සේ අර පොහොසත් යෞවනයට පැහැදිලි කරලා දෙන්නේ නුඹ ස්වර්ගයට යන්න නම් එහෙමනම් මෙන්න මේ දේවල් කරන්න අවශ්‍යයි කියලා ජේසුස් වහන්සේත් ඒවා පැහැදිලි කළා. ඔබට දකින්න පුළුවන් පොහොසත් යෞවනයාගේ කතාව තුළ ජේසුස් වහන්සේත් එම ව්‍යවස්ථාවන් ගෙන ඔහුට ඒවා පවත්වන ලෙස පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම කන්ද උඩ දේශනාව තුළ මේව එකින් එක උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නා. මේ ගැන දීර්ඝ විස්තරයක් පහුගිය කාලය පුරා අපි කළා. මේ පැමිණිලා තිබෙන වසංගත එන්න හේතුව නම් උන්වහන්සේගේ ව්‍යවස්ථාවන් උල්ලංඝනය කිරීම. ප්‍රධානවම උන්වහන්සේගේ ජාතීන් කතෝලික ක්‍රිස්තියානි ඒ වගේම ඊශ්‍රායල් මේ ජාතීන් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන් දිගින් දිගටම කඩ කළා. ප්‍රධානවම වර්තමානයේ දෙවියන් වහන්සේගේ ආශිර්වාද බහුලව ලැබී තිබෙන කිතුණු රටවල් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන් දිගින් දිගටම කඩ කළා. ඔවුන් ආශිර්වාද ලැබුවේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථානුකූලව තම ජීවිත හැඩගස්වා ගැනීම තුලින්. ඔවුන් ගැලවුණේ ව්‍යවස්ථාව නිසා නෙමෙයි. නමුත් ඔවුන් විනයකට හැඩගැහුණේ ඔවුන්ගේ ජාතීන් සඵලමත් වුණේ ආශිර්වාද ලැබුවේ එම ව්‍යවස්ථා අනුව තම ජීවිත හැඩගස්වාගෙන දෙවියන් වහන්සේ කියපු විදිහට උන්වහන්සේට යටහත්ව ඒ කියපු දේවල් කරාම ඒ තුලින් තමයි ඔවුන්ගේ ජීවිත වෙනස් වෙන්න පටන් ගත්තේ. එහෙම නැතුව අපි කොච්චර දෙවියන් වහන්සේට යාඥා කළත් උන්වහන්සේ අපිට දසපනතේ කියලා තියෙන නීති කඩ කරමින් නම් ඉන්නේ අපේ යාඥාවල් පළක් නැති තත්වයකට පත් වෙනවා. දැන් අද ක්‍රිස්තියානි සභාවේ යාඥාවන් වලට ඒ තත්වය උදා වෙලා තිබෙනවා. ඔවුන් පහුගිය වර්ෂයේ පුරාම යාඥා කළා මේකෙන් ගැලවෙන්න. නමුත් අද වෙනකම්ම එම යාඥාවලට පිළිතුරු ලැබිලා නැහැ. ඒ වගේම ලෝකයේ විවිධ ජාතීන් මේ සඳහා පිළියම් හෙව්වා. විවිධ ඇදහිලි ක්‍රමවලින්, විවිධ දර්ශනවලින්, විවිධ ආගම්වල විස්තර වෙන ක්‍රමවලින් ගැලවෙන්න මාර්ග හෙව්වා. විවිධ විද්‍යාවන්, වෛද්‍ය තාක්ෂණය තුලින්, ආයුර්වේද තාක්ෂණය තුලින්, ඒ වේදයන් තුලින් විවිධ ආකාරවලින් ගැලවෙන්නට මාර්ග සෙව්වා. නමුත් මේ වන විට ඒ සියල්ල අසාර්ථක වෙමින් පවතින බව අපිට පෙනී යනවා. ඉතින් වසංගතයෙන් මිදෙන්න කෙටි මාර්ග නැහැ. දෙවියන් වහන්සේ දඬුවමක් දුන්නම දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට හැරෙන්න මඟ පෙන්වුවම ඔවුන්ගේ වැරදි නිසා ඇතිවන අයුතු ප්‍රතිවිපාක පෙන්නලා ඒවයින් ගැලවෙන්නට අවශ්‍යයි කියලා ඔවුන්ට අඟවල දෙද්දී ඒ දෙවියන් වහන්සේ දෙන සුවය ලබා ගැනීමට හෝ ප්‍රශ්නය විසඳ ගැනීමට පසුතැවිලි වෙලා Tamanට වැරදුණු තැන් නිවැරදි කර ගැනීම වෙනුවට කෙටි මාර්ගවලින් විසඳුම් හොය ඉඳලා පළක් නැහැ. ඉතින් පහුගිය කාලයේ පුරාම අපි දැක්කේ ෂණික විසඳුම් කෙටි මාර්ගවලින් හොයන්න උත්සාහ කළා. අපි පැහැදිලි කරලා දුන්නා පහුගිය කාලය තුල ෂණික විසඳුම් වලින් මේකට උත්තර හොයන්න බෑ. ක්‍රිස්තියානි සභාව මුළුමනින්ම ඉස්සෙල්ලම ඔවුන් පසුතැවිලි වෙන්න අවශ්‍යයි. ඔවුන්ගේ අතින් සිදුවුණු වැරදි ගැන පසුතැවිලි වෙලා උන්වහන්සේ දීලා තිබෙන ව්‍යවස්ථාවන් වලට එකඟ වෙලා යටහත්ව තම වැරදි හදා ගන්න අවශ්‍යයි. උන්වහන්සේ පැහැදිලි කළ තියෙන විදිහට අපි අවංකව උන්වහන්සේගේ ලියවිල්ලට අනුකූලව අපේ ජීවිත හැඩගස්ව ගන්න අවශ්‍යයි. අපේ පාපය නිසා තමයි දඬුවම පැමිණෙන්නේ. පාපය නිසා තමයි විනාශය පැමිණෙන්නේ. පාපය නිසා තමයි වසංගත පැමිණෙන්නේ. අපි දෙවියන් වහන්සේ කියපු දෙයට ප්‍රතිවිරුද්ධව වැඩ කරන්න ගියාම තමයි මේ සියලු ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වෙන්නේ. මුලින්ම කිතුණුවන්ට, ඉන් පසුව අන්‍ය ජාතිකයන්ට. පහුගිය කාලේ අපි දැක්කා මුලින්ම පහර ලැබුවේ දෙවියන් වහන්සේගේ සෙනඟ. අපි දැක්කා රෝමයට මුලින්ම මේ වසංගතය දැඩි ලෙස බලපෑමක් ඇති වුණා. ඉන්පස්සේ ඇමරිකාවට, එංගලන්තයට ආදී මේ ක්‍රිස්තියානි රටවල් වලට, කතෝලික රටවල් වලට ප්‍රධාන වශයෙන්ම මේ වෛරසය මුලින් දැඩි ලෙස බලපාපු විදිහ අපිට දකින්න ලැබුණා. ඉතින් ඔවුන් ඒකෙන් විශාල විදිහට විනාශ වෙද්දී ඔවුන්ගේ ජාතීන් වල මිනිසයන් මැරිලා යද්දී අන්‍ය ජාතිකයන් පිට ඉඳගෙන hina වෙවි හිටියා. අපිට නම් ලෙඩ එන්නේ නැහැ. අපේ රටවල් වල නම් ඕවා පැතිරෙන්නේ නැහැ. අපේ ධර්මයන් හොඳයි, අපේ ආගම් හොඳයි. ඒක නිසා අපි රැකිලා ඉන්නවා කියලා අන්‍ය ආගමිකයන් උදන් අනාන හිටපු කාලයක් තිබුණා. හැබැයි දැන් සියලු අන්‍ය ආගමික රටවල් වලටත් මේ වෛරසය පැතිරලා ගිහිල්ලා ඔවුන්ටත් මේක පාලනය කරගන්න බැරි වෙලා තිබෙනවා. ඔවුන් විවිධ උපක්‍රම හොයනවා එකෙන් ගොඩ යන්න. නමුත් ඒ කිසිදු උපක්‍රමයක් සාර්ථක නොවී තිබෙන බව අපිට පැහැදිලි වෙනවා. විවිධ ආගමානුකූල චාරිත්‍ර ඔවුන්
ඉදිරිපත් කළා මෙන්න මේ ක්‍රමවලින් අපිට මේකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙයි කියලා. පහුගිය කාලේ අපි දැක්කා විවිධ ආගම් වලින් තම ධර්මයන්ට අනුකූලව ක්‍රම ඉදිරිපත් කළා. මේ විදිහට කියන්න. මෙන්න මේ සූත්‍ර දිගටම සජ්ජායනා කරන්න. මෙන්න මේ ස්ථානවල ගිහිල්ලා බාරහාර වෙන්න. මෙන්න මේ ක්‍රමයට මේක කරලා බලන්න කියලා විවිධ අය ක්‍රිස්තියානි අයත් කිව්වා මෙන්න මේ විදිහට යාඥා කරලා බලන්න. මේ විදිහට අශුද්ධාත්මේ බලය කඩලා බලන්න. මේ විදිහට निराහාරව යාඥා කරලා බලන්න කියලා ක්‍රිස්තියානි අයත් දිගින් දිගටම තමන්ගේ යාඥාවලින් එක එක පිළිතුරු හොයන්න පටන් ගත්තා. හැබැයි ඒ කිසිදු යාඥාවකට පිළිතුරු ලැබිලා නැහැ. කිසිදු අන්‍ය ආගමික චාරිත්‍රයකට ක්‍රමයකට මේ වන විට පිළිතුරු සොයාගන්න බැරි වෙලා තිබෙනවා. පහුගිය කාලේ අපි දැක්කා කාලි කියන යක්ෂණිය විසින් ලබා දුන්නා කියලා කියන වට්ටෝරුවකට අනුව හදපු බෙහෙතක් සම්බන්ධයෙන් ලංකාව පුරා දැඩි කතා බහකට ලක් වුණා. නමුත් ඒ බෙහෙත අරගත්ත අයම ප්‍රසිද්ධියේ එම අසනීපයට ගොදුරු වුණ බව අපි දැක්කා. ඒ බෙහෙත දෙද්දි මුලින්ම ඔවුන් ප්‍රකාශ කළේ මේ බෙහෙත බිව්වම කවදාවත් ජීවිත කාලය පුරාවටම මේ කොයිඩ් වසංගතය හැදෙන්නේ නැහැ. ඔවුන්ට සම්පූර්ණ රැකවරණය තිබෙනවා. නමුත් අපි අද ඇස් පනා අපිට දකිනවා ඒක ප්‍රසිද්ධියේ බීපු අයම අද අසනීප වෙලා ඔවුන්ට මේ වසංගතය වැළඳිලා ඔවුන් කරපු අනුවණකම් වල ඒ ක්‍රියාවන් වල තිබෙන ඵල විපාක අද ඔවුන් ලබා ගනිමින් සිටින ආකාරය අපි දකිනවා. ඒක නිසා හැම පැත්තක්ම අසාර්ථකයි. ෂණික ක්‍රම අසාර්ථකයි. එක එක දෙවිවරු දුන්නා කියන ක්‍රම, එක එක අන්ධකාර යක්ෂ ආත්ම ඇවිල්ලා දුන්නා කියලා කියන ක්‍රම, ඒ වගේම වෛද්‍ය තාක්ෂණය. වෛද්‍යවරුන් බිහි කරපු විවිධ එන්නත් අද ඒවා කෙරෙහි තබා තිබෙන විශ්වාසය නැති වෙලා තිබෙනවා. නමුත් ඒවට ප්‍රති උත්තර ඔවුන් බඳිමින් ඉන්න. ඔවුන්ගේ බිස්නස් එක, ඔවුන්ගේ ව්‍යාපාර ඔවුන් කරනවා. ඔවුන් බෙහෙත් විකිණීම තුලින් ඔවුන්ගේ ආර්ථිකය සවිමත් කර ගැනීමට කල්පනා කරලා 70%ක් සාර්ථකයි, 90%ක් සාර්ථකයි, සමහර ඒවා අද 100%ක් සාර්ථකයි කියලා එක එක බෙහෙත් එන්නත් සමාජයට මුදා හැරලා තිබෙනවා. ලෝකයේ විවිධ රටවල් වලට ඒවා වෙළඳාම් කරනවා. වෙළඳාම් කරලා ඔවුන් ඒකෙන් ආදායමක් ලබන්න උත්සාහ කරනවා. නමුත් ඒ එන්නත් අරගත්ත බොහෝ දෙනෙක්ටත් අද එම වෛරස ආසාදනය වෙමින් ඒවයින් ඇත්තටම පළක් නැති බව ඔවුන්ට තේරුම් යමින් තිබෙනවා. ඉතින් ඒවා තේරුම් යනකොට විවිධ අදහස් ඉදිරිපත් කරනවා. නෑ මෙහෙමයි මේ එන්නත සමහර විට මෙහෙම සාර්ථක වෙන්නත් පුළුවන්. මෙන්න මේ ලේ වර්ගයේ තියෙන අයට මේක අසාර්ථක වෙන්න පුළුවන්. මේ වගේ අයට මේක අසාර්ථක වෙන්න පුළුවන් කියලා ඔවුන් දැන් ඒක වෙච්ච අසාර්ථකකම වහගන්න විවිධ අදහස් දක්වනවා. ඉතින් ඒ එකකින්වත් සාර්ථක ප්‍රතිඵලයක් නැති බව අපිට පෙනී යනවා. ලෝකයේ ක්‍රමවලින්, අශුද්ධ ආත්මවල ක්‍රමවලින්, මේ ලෝකයේ අන්ධ ඇදහිලිවල ක්‍රමවලින් කිසි පළක් නැති බව අපිට පැහැදිලි වෙනවා. කතෝලික නායකයන් පහුගිය කාලේ අපි දැක්කා ඔවුන් සමහර අන්‍ය ආගමික දේවල් චාරිත්‍ර ප්‍රමුඛ කරගත්තා. ඔවුන් කිව්වා මෙවැනි කාලයක මේ වගේ පිරිත් දේශනා වැනි දේවල් පැවැත්වීම සුදුසුයි. දැන් ඒ පිරිත් දේශනා පැවැත්තුවා දැන් වසර ගණනාවක්, මාස ගාණක් ඒක කළා. හැබැයි ඒකේ පළක් නැති බවද පැහැදිලි වෙලා තිබෙනවා. කිතුණු නායකයන් සහ ප්‍රධානවම කතෝලික නායකයන් ඔවුන්ගේ සභාවන් වලට වැරදි ආදර්ශ ලබා දුන්න ආකාරය අපි පහුගිය කාලේ දැක්කා. ඔවුන් කිව්වා මේ එහෙනම් මේ අන්‍ය ආගමික ක්‍රමත් හොඳයි. ඒවත් ඒ වගේ එවැනි දේවල් කරන එක හොඳයි කිය ඒවා උලුප්පල දක්වමින් තම ගෞරවය රැක ගන්න ඒ අන්‍ය ආගමික පූජකවරුන් අතේ තිබෙන බලය Tamanටත් කෑදර ලෙස ඒක ලබා ගන්න ආසාවෙන් සිටින එවැනි අනුවන නායකයන් එවැනි අදහස් ඉදිරිපත් කරපු ආකාරය පහුගිය කාලේ අපි දැක්කා. දෙවියන් වහන්සේගේ ප්‍රධාන ව්‍යවස්ථාවන් වලට සම්පූර්ණයෙන් පටහැනිව ඔවුන් තම කතෝලික සභාව විශේෂයෙන්ම නොමග ඇව්වා. ඉතින් එම අවස්ථාවල අපි දැක්කා ඔවුන් අන්‍යාගමික පූජකවරුන්ගෙන්, මනුෂ්‍යයන්ගෙන් ගෞරවය ලබනවා. හැබැයි ඔවුන් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවලට පිටුපා සිටියා. දෙවියන් වහන්සේ එපා කියපු දේවල් අනුමත කළා. එම නිසා ක්ෂණික විසඳුම් හොයන්න ගියපු විවිධ ඇදහිලි ක්‍රමවලින් ප්‍රශ්නවලට විසඳුම් හොයන්න ගියපු හැම කෙනෙක්ම අද අසාර්ථක වෙලා තිබෙනවා. ක්ෂණික විසඳුම් නැහැ. උන්වහන්සේ යම් ප්‍රශ්නයක් තුලින් ගමන් කරන්න සැලැස්සුවා නම් ඒ වෙලාවේදී සිහි උපදවා බලලා
තමන් අතින් සිදුවුණු වැරදි තේරුම් අරගෙන උන්වහන්සේ දීපු ව්‍යවස්ථාවලින් කඩ වෙලා තිබෙන්නේ මොනවද කියලා හරියට තේරුම් අරගෙන අන්නේ කඩ වුණු ටික හදාගත්තා නම් හරි. කිතුණු කතෝලික ඊශ්‍රායල් මේ සියලු දෙවියන් වහන්සේගේ සෙනග කළ යුත්තේ එයයි. මොනවද කඩ වෙලා තිබෙන්නේ? කතෝලික සභාව මෙච්චර කාලයක් කඩ කරපු ව්‍යවස්ථාවන් මොනවද? ඔවුන් එක එක අදහස් දක්ව ඉඳලා හරියන්නේ නැහැ. ක්‍රිස්තියානි සභාව මෙච්චර කාලයක් කඩ කරපු ව්‍යවස්ථාවන් මොනවද? උන්වහන්සේ එපා කියපු දේවල් කොච්චර කරලා තිබෙනවද ක්‍රිස්තියානි සභාව? එතකොට ඔවුන් දිගින් දිගටම යාඥා කර සාතන්ගේ බලය ජේසුස් වහන්සේගේ නාමයෙන් බිඳ ඉඳලා එවැනි මෝඩ විදිහට නිකන් කෑග ගහ ඉඳලා වැඩක් නැහැ. තම අතින් බිඳුණු ව්‍යවස්ථාවන් තේරුම් අරගෙන ඒවා නිවැරදි කරගන්න අවශ්‍යයි, පසුතැවෙන්න අවශ්‍යයි. පරණ ලියවිලි අපි අධ්‍යයනය කරද්දී අපිට තේරෙනවා මෙවැනි ව්‍යසන වසංගත සතුරු ප්‍රහාර තුලින් ඊශ්‍රායල් ජාතිය ගමන් කරපු කාල තිබුණා අපිට වගේම. ඒ හැම අවස්ථාවකදීම ඔවුන් දිගින් දිගට දෙවියන් වහන්සේට යාඥා කර ඉල්ල හිටපු එක වෙනුවට ඔවුන් කලේ අලුමත හිඳගෙන තම වස්ත්‍ර ඉරාගෙන තමන් අතින් සිදුවුණු පාපයන් ගැන පසුතැවිලි වුණා. අන්න ඒ පසුතැවිල්ලට තමයි පිළිතුරු ලැබුණේ. නිනිවේ විනාශ කරන්න යද්දී නිනිවේ රජතුමාගේ පටන් කිරිදරුවා දක්වා පසුතැවිලි වුණා. තම වැරදි හදා ගැනීමට ඒ වෙච්ච වැරදි හදා ගැනීමට කටයුතු කළා. ඊශ්‍රායලය බබිලෝනියට වහල් වෙද්දී ඒ ජාතීන් පසුතැවිලි වෙනකොට තමයි නැවත නිදහස ලැබුණේ. ඒ වගේම ඊශ්‍රායල් වරුන්ට විවිධ ප්‍රහාර අපිට විනිශ්චයකාරයා පොත අධ්‍යයනය කරද්දී දකින්න පුළුවන්. ඔවුන් දෙවියන් වහන්සේට අකීකරු වෙද්දී විවිධ ජාතීන් කානානිවරු, හිවිවරු, හිත්තිවරු, අමෝරිවරු මෙවැනි ජාතීන් ඇවිල්ලා අමලෙක්වරු ආදී විවිධ පිරිස් ඇවිල්ලා ඊශ්‍රායලට පහර දීලා ඔවුන් යටත් කරගන්න කටයුතු කළා. මේ හැම අවස්ථාවකදීම ඔවුන් පසුතැවිලි වුණා. ඔවුන් නිකන් ඉල්ල හිටියේ නෑ. බල බිඳ හිටියේ නෑ. ඒ සතුරන් එක්ක සටන් කරන්න ගිහිල්ලා වැඩක් නැති බව ඔවුන් තේරුම් ගන්න අරගෙන නැවත පසුතැවිලි වෙලා තමන්ගේ වැරදි නිවැරදි කරගෙන උන්වහන්සේගේ ව්‍යවස්ථාවන් නැවත පිහිටුවන්න පටන් ගත්තම තමයි එම ජාතීන් වලට එල්ල වෙලා තිබුණු සතුරු ප්‍රහාර වසංගත විවිධ ප්‍රශ්න වලින් ඔවුන්ට දෙවියන් වහන්සේ විසින් ජය ලබා දුන්නේ. දෙවියන් වහන්සේ විසින් ජය දෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ විසින් ජය දෙන්න නම් උන්වහන්සේ කියන මාර්ගවලට අපි හැරෙන්න අවශ්‍යයි. මේ ලෝකයේ කිතුණු සභාවන්ට මේ දේවල් පිළිබඳව විවිධ රටවල් වල හිටපු විවිධ දෙවියන් වහන්සේ පත් කළ සේවකයන් ඔවුන්ට මඟ පෙන්වුවා. ශ්‍රී ලංකාව තුල අපි මේ සියලු දෙනාට මඟ පෙන්වුවා. පසුතැවිලි විය යුතු ආකාරය, නැවත උන්වහන්සේගේ කැමැත්තට හැරිය යුතු ආකාරය පැහැදිලි කළ දුන්නා. ඒ වගේම ඇමරිකාව, එංගලන්තය ආදී මේ විවිධ රටවල් වල දෙවියන් වහන්සේ පත් කරපු විවිධ සේවකයන් ඒ රටවල් වලට සුදුසු විදිහට ඒ රටවල් වල පාපය පෙන්වලා දීලා ඔවුන්ට ගැලවෙන්නට පසුතැවෙන්නට මඟ පෙන්වුවා. නමුත් ඒ රටවල් පසුතැවිලි උනේ නැහැ. එම නිසා ලෝකයේ පුරා දෙවියන් වහන්සේ කිතුණු රාජධානි වලට දීලා තිබුණු කිතුණු ජාතියට දීලා තිබුණු බලය අද සම්පූර්ණයෙන්ම බිඳ වැටෙමින් තිබෙනවා. අපි දකිනවා ඇමරිකාවේ කිතුණු පාලනයක් තිබුණු ජනාධිපතිවරයෙක් සිටියා. හැබැයි ඔහුගේ බලය බිඳ වැටිලා ඔහු පහ වෙලා ගිහිල්ලා ඒ වෙනුවට කිතුණුවන්ට විරුද්ධව ක්‍රියා කරන නායකත්වයක් අද ඇමරිකාව තුල බලය ලබාගෙන තිබෙනවා. මේ වගේම තමයි ලෝකයේ පුරාම කිතුණු බලය කතෝලික බලය යටපත් වෙලා ඒවා පරාජිත තත්වයට පත් වෙලා අන්‍ය ජාතික බලය ඉහළට එමින් පවතිනවා. ඒකට හේතුව ක්‍රිස්තියානිවරුන් දෙවියන් වහන්සේගේ නීති වලින් ඉවතට ගිහිල්ලා සිටීම. මුලින්ම විනිශ්චය පැමිණෙන්නේ කිතුණුවන්ට, දෙවියන් වහන්සේගේ සෙනගට. ඉන් පසුව තමයි අන්‍ය ජාතිකයන්ට විනිශ්චය පැමිණෙන්නේ. දෙවියන් වහන්සේ හඳුනන අයට විනාශය මුලින් එනවා. සතුරු ප්‍රහාරය මුලින් එනවා. අපි අනාගත වක්තෘවරුන්ගේ පොත් අධ්‍යයනය කරද්දී අපිට පැහැදිලි වෙනවා යෙරමියා, එසකියල්, යෙසාය ආදී පොත් අධ්‍යයනය කරද්දී අපිට පැහැදිලි වෙනවා දෙවියන් වහන්සේ මුලින්ම පෙන්වලා දෙන්නේ දෙවියන් වහන්සේගේ ජාතිය කළ පාපය, ඔවුන් කඩ කළ ව්‍යවස්ථාවන්. ඒක නිසා ඔවුන්ට පැමිණෙන්නට යන විනාශය. සතුරු ජාතීන් ඇවිල්ලා ඔවුන්ට පහර දෙනවා, ඔවුන්ට වසංගත වෙනවා, ඔවුන්ට ප්‍රශ්න ඇවිල්ලා ඔවුන්ගේ ජාතිය බිඳ වැටෙනවා. ඉස්සෙල්ලම දෙවියන් වහන්සේගේ සෙනඟට තමයි දඬුවම පැමුණුනේ. ඉන් පසුව හැබැයි ඒ සියලු අනාගත වක්තෘ පොත්වල අවසානයට යද්දී ඊළඟට පැහැදිලි වෙනවා මේ දෙවියන් වහන්සේගේ ජාතියේ විනිශ්චයේදී hina වෙවි ඉන්න කණ්ඩායමක් ඉන්නවා. ඒ තමයි අන්‍ය ජාතිකයන්, අන්‍ය ආගමික මිනිසයන්. ඔවුන් දෙවියන් වහන්සේගේ සෙනඟ හැල්ලුවට ලක් කරමින් ඒකට hina වෙවි ඉන්නවා. ඔවුන් දෙවියන් වහන්සේගේ සෙනඟ දෙවියන් වහන්සේගේ දඬුවමට ලක් වෙද්දී ඒ ගැන hina වෙවි කෝ නුඹලගේ දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේට යාඥා කරාට නුඹලට පිළිතුරු නැණි කියලා අගක් මුලක් නොදැන දෙවියන් වහන්සේටත් අපහාස කරමින් දෙවියන් වහන්සේගේ ජාතියට කවටකම්
පින්කම් කරන සෙනගක් ඉන්නවා අන්‍ය ජාතිකයන් අන්‍ය ආගමික පූජකවරුන් ඇතුළු පිරිසක්. දැන් ඔවුන්ගේ රටවල් වලට ඔවුන්ගේ ජාතීන්ට ඊළඟට තමයි විනිශ්චය පැමිණෙන්නේ. මේ අනාගත වක්තෘ පොත් අධ්‍යයනය කරද්දී අපිට පැහැදිලි වෙනවා මුලින්ම දෙවියන් වහන්සේගේ සෙනග දඬුවම් ලැබුවා. ඉන් පසුව අනෙකුත් දෙවියන් වහන්සේට hina වෙවි හිටපු අන්‍ය ජාතිකයන් දඬුවම් ලැබුණා. වර්තමාන කාලයේදීත් අපි දකින්නේ ඒකම තමයි. මුලින්ම මේ ක්‍රිස්තියානි රටවල් දෙවියන් වහන්සේගෙන් දඬුවම් ලැබුවා. ඔවුන් කඩ කරපු ව්‍යවස්ථාවන් නිසා ඔවුන් දෙවියන් වහන්සේගේ මාර්ග උල්ලංඝනය කරපු නිසා ඔවුන්ට ප්‍රශ්න ඇති වෙද්දී අනෙකුත් ජාතීන් hina වෙවි හිටියා. දැන් ලංකාවේ අය hina වෙවි හිටියා. හැබැයි අද ලංකාව පුරාම මේ රෝගය සමාජගත වෙලා තිබෙනවා. හැම තැනකම මේක පැතිරිලා අද පාලනය කරන්න බැරි තත්වයකට පාර්ලිමේන්තුවට පවා මේ රෝගය ගමන් කරලා තිබෙනවා. මෙච්චර කාලයක් කෑග ගහ එක එක අන්‍ය ආගමික ක්‍රමවලින් විවිධ ඇදහිලි මිත්‍යා ඇදහිලි ක්‍රමවලින් ඒවා කරලා මේවා කරලා එක එක ක්‍රම කරලා එක එක මේ වෙදකම් වල සහාය පතලා එක එක කාලි යක්ෂණීය ඇතුළු එක එක අශුද්ධ ආත්මවල සහාය පතලා තමන්ට සුවය ලැබෙයි කියලා හිතපු අය කරන්න තියෙන ඔක්කොම වැරදි වැඩ කරලා කරන්න තියෙන ඔක්කොම පාපයන් වල නිරත වෙලා ඔවුන් අධර්මිෂ්ඨකමින් රට පාලනය කරමින් ඒ වගේම දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවලට විරුද්ධව ක්‍රියා කරමින් ඔවුන් හැදුවා දෙවියන් වහන්සේව පැත්තක දාලා නෑ අපිට පුළුවන් විසඳුම් හොයන්න කියලා ඔවුන් එක එක ක්‍රම ගස්ගල් වලට කරපු වන්දනාවන් ඒ වගේම අශුද්ධ ආත්මවල සහාය පතලා අපිට දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා නැතුව මේක කරන්න පුළුවන් කියන එක ඔප්පු කරන්න ඔවුන් විවිධ දේවල් කළා. හැබැයි මේ සියලු ක්‍රම අසාර්ථක වෙලා ඒවාට ගොදුරු වුණු අයගේ අනුවණභාවය අද ලෝකයටම පෙනිලා තිබෙනවා. ලංකාව තුල විශේෂයෙන්ම ලංකාව ගෝත්‍රික ඇදහිල්ලක් තිබෙන යක්ෂයන්ට නමස්කාර කරන අශුද්ධ ආත්මවල සහාය පතන ඒ වගේම අන්ධ මිත්‍යාකාරයන් පිරිසක් දහස් ගණනින් ලක්ෂ ගණනින් ගිහිල්ලා එම අන්ධ මිත්‍යාවන් විශ්වාස කරන පිරිසක් විදිහට අද ලෝකයේ ඉදිරියේ හංවඩු ගැහිලා තිබෙනවා. ඉතින් ඒක අද ලෝකෙට පෙරලා තිබෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ අනුවණකම. ඉතින් ඒකට හේතුව දැන් කිතුණු අයත් ගිහිල්ලා ඔය පැණිය අරගෙන බීලා තිබෙනවා. ඔය අශුද්ධ ආත්මේ විසින් දුන්නා කියලා කියන අහවල් එක්කෙනා ඇවිල්ලා ප්‍රකාශ වෙලා වට්ටෝරුව දුන්නා. මෙන්න මේ කාලි අම්මා ඇවිල්ලා වට්ටෝරුව දුන්නා කියලා ඒ කියන ඒ අන්ධ මිත්‍යාවන් වලට ලංකාවේ ඉන්න කතෝලික මිනිස්යන් කිතුණු මිනිස්සෙනුත් ගිහිල්ලා ඔය පෝලිං වල ඉඳලා ඒ දහස් ගණන් හිටපු පෝලිං වල කතෝලිකයනුත් අනුවන කතෝලිකයනුත් මෝඩ කිතුණුනුත් ඔවුනුත් ගිහිල්ලා ඔය තැන්වල පෝලිං වල ඉඳලා ඒ පැණිය අරගෙන බීලා ආපු අය හිටියා. දැන් ඔවුන්ට දෙවියන් වහන්සේගෙන් දීලා තිබුණු රැකවරණය කොහොමද නැති වෙනවා. දැන් ඔවුන් සාතන් එක්ක ගිවිසුමකට ඇතිවිල් වෙලා තිබෙනවා. දැන් ඔවුන් දෙවියන් වහන්සේට සවන් දුන්නේ නැහැ. සමහර අය අපි පහුගිය වර්ෂයේ කළ දේශනා අහලම අපි පැහැදිලි කරාම නුඹලා පසුතැවිලි වෙලා දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවලට එන්න අවශ්‍යයි කියලා ඉගැන්වුවම ඒකට hina වෙවි හිටපු අයම ගිහිල්ලා ඔය කාලි විසින් දුන්නා කියපු පැණිය බීලා ඇවිල්ලා තිබෙනවා. දැන් ඕකට ගියපු අය දෙවියන් වහන්සේගේ මාර්ග ප්‍රතික්ෂේප කළා ගිහිල්ලා අශුද්ධ ආත්මයක සහවය පතලා ඒ බෙහෙත අරගෙන බීපු හැම කෙනෙක් තුලම සාතන් එක්ක ගිවිසුමක් ඔවුන් ගහගෙන තිබෙනවා. ඒ ගිවිසුමකට සාතන්ගේ ගිවිසුමකට ඔවුන් ඇතුල් වෙලා තිබෙනවා. දැන් ඒකට අදාළව සාතන් නුඹලාව අල්ලගෙන ජීවිත විනාශ කිරීම සඳහා ජීවිත සාතන්ගේ උපක්‍රම වලින් හසු කරගෙන ඔබව රවට්ටලා ආකර්ශනීය දේවල් පෙන්නලා ලෝකෙටම වඩා හොඳ දෙයක් අපි හොයාගත්තා කියලා එක එක මිනිසුන්ව රවටන දේවල් හැදුවම රට රවටන බිස්නස් ගොඩනැගුවම ඒවට අහු වෙලා ගිහිල්ලා සාතන්ගේ උගුල් වලට හසු වුණු කිතුණු කතෝලිකයන්ට අද සාතන්ගේ රැහැණෙන් දැන් ගැලවෙන්න විදිහක් නැහැ. ඔවුන් කොහොමද ගිහිල්ලා දැන් ඒ ගිවිසුම් වලට ඇතුල් වෙලා තිබෙන්නේ. ඔවුන් දෙවියන් වහන්සේ ඉදිරියේ නැවත තම කාරණා තේරුම් අරගෙන හඬා වැළපිලා කඩවුණු ව්‍යවස්ථාවන් ගැන ගිහිල්ලා අශුද්ධ ආත්ම වලින් සහාය පැතීම ගැන අවංකව පසුතැවිලි වුනේ නැත්නම් අනිවාර්යෙන් සාතන් එම පැණිය හරහා කරපු ගිවිසුම් වලින් ඔබ ඇදහුවනේක ඔබ ගිහිල්ලා කාලිව විශ්වාස කළා. දැන් කතෝලික සමහර අය ගිහිල්ලා ඔය බෙහෙත ගත්ත අය ඒ කාලි යක්ෂණිය දුන්නා කියපේක විශ්වාස කළා. ඒක කිතුණුවන් එතෙන්ට ගියා නම් ඔවුන් ඒක ඇදහුවා. ඒක විශ්වාස කළා. එසේනම් ඔබට එම ගිවිසුම තුලට ඔබ ඇතුල් වෙලා තිබෙන සාතන් එක්ක. දැන් ඔබට දෙවියන් වහන්සේත් එක්ක ගිවිසුමක් නැහැ. ඒක අරගත් අය පසුතැවිලි නොවුනා
නම් තවදුරටත් ඔබ ඒක ගත්ත මොහොතේ ඉඳලා ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව ඔබ තුල නතර වෙලා තිබෙන්නේ. ගිවිසුම අශුද්ධාත්මයක් සමග ගොඩ නැගිලා තිබෙන්නේ. ඉතින් එවැනි අය අවංකව පසුතැවිලි වීමකින් තොරව කිසිසේත්ම දෙවියන් වහන්සේගේ උදහසින් ඔවුන්ට ගැලවෙන්න විදිහක් නැහැ. සාතන්ගේ අතට අතහැරලා දාන්න. ඔබ දැන් ඒ ඇදහිල්ල හොඳයි කියලානේ හිතුවේ. ඒ යක්ෂණිය හොඳයි. එයා දෙන බෙහෙත හරි. ඒක හොඳයි. එයා ඔක්කොම දන්නවා. නිසා ඔයා දෙවියන් වහන්සේගේ විවස්ථා ගැන අහන්න නැතුව ඒwas පවත්වන්න නැතුව ගිහිල්ලා ඒක බීලා ෂණික ක්‍රමයකින් බැලුවා සුව වෙන්න. දැන් ඔයා ඒ කියපු එක විශ්වාස කළානේ. ඒ කියන්නේ ඔබ ඒ කාලේ යක්ෂණිය ඇදහිීමට ඇතුල් වෙලා තිබෙනවා. යම් වෙන අන්ධ ඇදහිල්ලකට ඇතුල් වෙන කෙනෙහිම ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි තැබූ ඇදහිල්ල බිඳ වැටෙනවා. ඒ වෙන ශුද්ධාත්මයන් වහන්සේ ඔබගෙන් පහ වෙනවා. ඒ වෙනුවට අශුද්ධ ආත්ම ඔබව ග්‍රහණය කරගෙන ඔබ සාතන්ගේ ගිවිසුම් තුලට ඇතුල් කරගන්නවා. දැන් එතනට ගියපු සියලු කිතුණු කතෝලික අනුවන ජනතාවට එම සාතන් එක්ක ගිවිසුම් ඇති වෙලා තිබෙනවා. ඔබ නොදැන ගියා වෙන්න පුළුවන්, දැනගෙන ගියා වෙන්න පුළුවන්. නොදැන දැනගෙන කොහොම ගියත් ඔබ ගියේ ඒක ඒ පිළිබඳ ඇදහිල්ලෙන්. ඒ නිසා ඔබට දැන් එතන ගිවිසුමක් හටගෙන තිබෙනවා. ඔබ දෙවියන් වහන්සේගෙන් දඬුවම් ලබනවා. ඔබ විනාශයට ගමන් කරනවා. ඔබ සාතන් එක ගිවිසුම් ගහගෙන සාතන්ගේ ක්‍රියාවන් වලට ඔබේ ජීවිතේ ප්‍රමුඛතාවය දෙන කාලය දැන් පැමිණිලා තිබෙනවා. ඉක්මනින් මේ ගැන තේරුම් අරන් පසුතැවිලා මේ කියපු දේවල් වලට යටහත් වෙන අය ඇරෙන්න වෙන කිසිවෙක් සාතන්ගේ ඒ උගුලෙන් ගැලවෙන්නේ නැහැ. ඔවුන් විනාශයට යනවා. ඉතින් ඉන් පසුව අපි දැක්කා විවිධ වෛද්‍ය ක්‍රමවලින් සහ අන්‍ය ජාතික මිනිස්යන් ගොඩනගපු විවිධ දේවල් වලින් අන්‍ය ජාතිකිනුත් සහාය පැතුවා. ඒ වගේම කිතුණු සහ කතෝලිකයනුත් සහාය පැතුවා. ඒ ක්‍රම අසාර්ථකයි. කිසිම තාවකාලික ෂණික ක්‍රමයකින් දෙවියන් වහන්සේගේ දඬුවම් වලින් මිදෙන්න බෑ. අපි සත්‍ය මනුෂ්‍යයන් අතරට ගෙන යා යුතුයි. වසංගත එවන්නේ දෙවියන් වහන්සේ බව ශුද්ධ බයිබලයේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. සමහර පාස්ටර්ස්ලා පිරිසක් කී හිටියා දෙවියන් වහන්සේ වසංගතය ලෝකෙට එව්වා කියලා කිව්වොත් අනිත් මිනිස්සු දෙවියන් වහන්සේ කෙරෙහි තියා තියෙන විශ්වාසය බිඳ වැටේ. අපිට උන්ට සුභාරංචි දී ගන්න බැරි වෙයි කියලා බය වෙවි හිටපු පාස්ටර්ස්ලා පිරිසකුත් හිටියා. වුන් කිව්වා නෑ අපි මේ වෙලාවේ කිව්වොත් දෙවියන් වහන්සේගෙන් තමයි වසංගතය එන්නේ කියලා. එතකොට අපි කොහොමද අන්‍ය ජාතිකයන් ඉදිරියේ මූණ දෙන්නේ? අන්‍ය ජාතිකයන් කොහොමද එතකොට ගැලවීම ලබන්නේ කියලා සත්‍ය දැනගෙන බොරුවකින් ඒක වහපු විවිධ පාස්ටර්ස්ලා හිටියා. දැන් ඔවුන් කරපු අනුවනකම තේරුම් ගන්න අවශ්‍යයි. සත්‍ය මනුෂ්‍යයන් අතරට රැගෙන යන්න අවශ්‍යයි. ලියවිල්ල ලියා තිබෙන ප්‍රකාරයට සතුරන්ගේ ප්‍රහාරයෙන් අවසර දෙන්නේ දෙවියන් වහන්සේ. වසංගත මනුෂ්‍යයන් අතරට පැමිණෙන අවසර දෙන්නේ දෙවියන් වහන්සේ. ඒ ඇරෙන්න දැන් සමහර කතෝලික නායකයෝ කිව්වා නෑ මේක ඇවිල්ලා තියෙන මනුෂ්‍යයන්ගේ විවිධ ඔවුන් කරපු විවිධ රසායනික පරීක්ෂණ වැරදිලා හරි එවැනි විද්‍යාත්මක දේවල් පරීක්ෂණාගාරවල කරපු පරීක්ෂණයක් වැරදිලා ඇවිල්ලා තිබෙනවා. දැන් ඒව හොයාගෙන යාලට දඬුවම් කරන්න ඕන. එවැනි මෝඩ ගොන් කතා කී හිටපු කතෝලික නායකයොත් අපි දැක්කා. ඉතින් ඒ වගේ මාර්ගවල නෙමෙයි අපි අවනත වෙන්න අවශ්‍ය. දෙවියන් වහන්සේ මොකද්ද කිව්වේ? ද්විතීය කතාවේ දීපු ව්‍යවස්ථා කියවලා නැහැ මේ නායකයෝ. ඔවුන් සුදු රෙදි පෙරවගෙන හිටියට අර උස තොප්පි දාගෙන හිටියට ඒ වගේම කිතුණුවන් අත්උස්සගෙන දන ගහගෙන යාඥා කර ඉන්න නායකයෝ කිතුණු සභාවේ කොච්චර හිටියත් ඔවුන් මේ ද්විතීය කතා මේ ලියවිලි කියවලා නැහැ. ඔවුන් අඳුරන්නේ නැහැ. ඔවුන් දන්නේ ඔවුන් ගුරුවරුයයි හිතාගෙන ඉන්න කීප දෙනෙක් ඔවුන්ට පොත්වල ලියලා දීපු බයිබල් පද කීපයක් සහ එයාලා තම ආසාවට දීපු සඵලත්වය සහ යාඥාවෙන් ජය ගැනීම ගැන එක බයිබල් පද තනින් තනින් අහුලලා දීපු ඔවුන් හිතාගෙන ඉන්න ගුරුවරු විසින් දීපු ඒ කෙටි සරල බයිබල් පද කිහිපයක අර්ථය පමණයි බොහෝ කිතුණු නායකයන් දන්නේ. ඔවුන් මුළු ලියවිල්ල පිළිබඳව අවබෝධයක් නැහැ. මුළු ලියවිල්ල දෙවියන් වහන්සේගේ අරමුණ මේවා එන්නේ කොහෙන්ද කියන එක නිවැරදි අවබෝධයක් නැති අය දන ගහගෙන යාඥා කර මෝඩ විදිහට කෑග ගහ සාතන්ගේ බල කඩ ඒවට විරුද්ධව ක්‍රියා කරමින් සිටියා. හැබැයි ඒ කිසිවක ප්‍රතිඵලයක් අද නැහැ. ක්ෂණික විසඳුම් නැහැ. දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන් වලට උන්වහන්සේ කියපු පනත් තේරුම් අරගෙන උන්වහන්සේට යටහත්ව ඒවා පවත්වීම මිස දෙවියන් වහන්සේගේ ආශිර්වාද රැක ගන්න වෙන ක්‍රමයක් නැහැ. වසංගත වලින් මිදෙන්න උන්වහන්සේ ඉදිරියේ පසුතැවිලි වී තම වැරදි නිවැරදි කරගෙන උන්වහන්සේ කියපු සුද්ධ ආඥාවන් තුලට පැමිණීම හැරෙන වෙන ක්‍රමයක් නැහැ. අපි ප්‍රේම කරනවා කී ඉන්න අනුවන කිතුණුවන් නුඹලාට ගැලවීමක් ඔය ක්‍රමෙන් එන්නේ නැහැ. නුඹලා මට ප්‍රේම කරන බව
දැනගන්නේ කොහොමද? ඒ මාගේ ආඥා පැවැත්වීමෙන් බව ජේසුස් වහන්සේ කියපු බව නුඹලා අමතක කළා. කන්ද උඩ දේශනාව පුරා උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන්ගෙන ඒවා පවත්වන්නට මිනිසයන්ව යොමු කරපු විදිහ නුඹලා අමතක කරලා නුඹලාගේ වාසියට නුඹලා කැමති පාපයන් වලට වැටෙන්න දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පයින් පාගලා දැම්මා. නුඹලට ගැලවීමක් නැහැ. ලෝකයේ කිතුණු සභාව අද වැටිලා ගිහිල්ලා තිබෙනවා. ලෝකයේ කිතුණු බලය අඩපණ වෙලා තිබෙනවා. කිතුණු රාජ්‍යයන් වල පාලනය වෙනුවට අන්‍ය ආගමික පාලනයන් ඒවා අරක්ගෙන තිබෙනවා. සාතන් නැවත හිසෝසවලා කිතුණු සභාවට ඉහළින් තම බලය අනසක අන්‍ය ජාතිකයන් හරහා පවත්වමින් සිටිනවා. ඒ වගේම දෙවියන් වහන්සේ දුන්න දඬුවමින් මිදෙන්නට කිතුණු සභාවට කතෝලික සභාවට අද නොහැකි වෙලා තිබෙනවා. ඔවුනුත් අන්‍ය ජාතිකයන් වගේ කොහෙන් හරි උපකාරයක් එනකන් බලාගෙන ඉන්න තත්වයට අද පත් වෙලා තිබෙන. මෙච්චර කල් කෑග ගහ හිටියා අපිට දෙවියන් වහන්සේගේ රැකවරණය තිබෙනවා. දෙවියන් වහන්සේ අපේ කූඩාරමට වසංගතයක් එන්න දෙන්නේ නැහැ කියලා බිත්තිවල ගහගෙන ඒවා අත්වල ලියාගෙන මේ පොත්වල මුල් කවරවල දාගෙන ලියාගෙන හිටපු අයගේ නිවෙස් වලට කූඩාරම් වලට අද වසංගතය ඇවිල්ලා තිබෙනවා. ඉතින් ඒක නිසා ඔවුන් ඒ කළ යාඥාවල් ඔවුන් මෙච්චර කාලයක් කියව හිටපු බයිබල් පදවල අරුත අද තේරුමක් නැති වෙලා තිබුණා. ඒකට හේතුව ඔවුන් අමතක කළා. කූඩාරමට වසංගතයක් නොපැමිණෙන්නේ නුඹලා දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන් වලට අනුකූලව ඒවා පැවැත්වුවොත් බව ද්විතීය කතාව 28 වෙනි පරිච්ඡේදයේ පැහැදිලි කර තිබෙන බව ඔවුන් අමතක කරලා ඒ මුල් ලියවිලි වෙනුවට ඔවුන් Tamanට ආස කැලි ටික විතරක් අරගෙන මෝඩ විදිහට ඔවුන් යාඥා කරන්න පටන් ගත්තා. ඔවුන්ගේ විනාශය අද ඔවුන් වෙතට පැමිණ තිබෙනවා. කිතුණු සභාව දැන් වැටිලා තිබෙනවා. ඔවුන්ට බලය නැති වෙලා තිබෙනවා. රාජ්‍ය බලය නැති වෙලා තිබෙනවා. ලෝකයේ පුරා කිතුණුවන් විසින් පවත්වගෙන ගියපු අනසක අද ඔවුන්ගේ අතින් ගිලිහිලා තිබෙනවා. දෙවියන් වහන්සේ ඔපු දඬුවමින් කිසිදු කිතුණු ජාතියක් නොගැලවෙන තැනට අදපත් වෙලා සිටිනවා. ඉතින් මේවා තේරුම් ගන්න අය උන්වහන්සේ ඉදිරියේ තම වැරදි හදාගෙන යටහත් වී යාඥා කළොත් උන්වහන්සේ මීළඟ සැලසුම් කෙරෙහි නුඹලාට කරුණාව දක්වාවි. එහෙම නැති සියලු දෙනා විනාශයට යනවා. ඒක ගැන ආයේ අපිට තර්ක කරන්න දෙයක් නැහැ. දෙවියන් වහන්සේ ඉදිරියේ පසුතැවිලි නොවන සියලු දෙනා සාතන්ගේ උගුල් වලට හසු වෙලා සාතන්ගේ ගිවිසුම් වලට යටහත් වෙනවා. ලෝකය කිතුණු සභාව කිතුණු ධර්මය පහතට වැටෙනවා. දෙවියන් වහන්සේගේ ජාතිය කියලා මෙච්චර කාලයක් ආඩම්බරෙන් කිය හිටපු ජාති වැටිලා යනවා. ඔවුන්ට පරාජය පැමිණෙනවා. ඒ ජාතීන් වලට දෙවියන් වහන්සේ එවන ව්‍යසන වලින් වේදනාව වලින් ප්‍රශ්න වලින් මිදෙන්න මාර්ගයක් නැතුව ඔවුන් කරන යාඥා කිසිවකට පිළිතුරු නැති තත්වයකට වැටෙනවා. ඒකට හේතුව ඔවුන් දෙවියන් වහන්සේගේ මාර්ග විනාශ කළා. පසුතැවිලි වීම වෙනුවට උඩඟු සිතින් යාඥා කර හිටියා. පසුතැවිලි වීම වෙනුවට රාජ්‍ය අනුග්‍රහය සෙව්වා. රාජ්‍ය බලය සෙව්වා. දෙවියන් වහන්සේ ඉදිරි යටහත් උන්වහන්සේ කියන දේ කරනවා වෙනුවට අන්‍ය ආගමික ජාතීන්ගේ පූජකවරුන්ගේ ගෞරවය හොයපු අනුවන කතෝලික කිතුණු නායකයනි, නුඹලාගේ අනුවනකම් නිසා අද මහා ජාතියක් පහතට ඇද වැටී තිබෙනවා. මේවා තේරුම් ගන්න දෙවියන් වහන්සේගේ සෙනග නුඹලා හරියට පසුතැවිලි වෙලා උන්වහන්සේගේ ව්‍යවස්ථාවලට නැවත හැරුණොත් යටහත් වෙලා නැවත උපකාර ඉල්ලුවොත් තම වැරදි හදාගන්න තීරණය කළ අන්න සියලු ඇදහිලි විද්‍යාවන් වෛද්‍ය විද්‍යාව සහ අශුද්ධ ආත්ම විවිධ ධර්ම විවිධ දර්ශන ආගම් ගැන නුඹලා තියලා තියෙන එක ඇදහිලි අතහැරලා දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන් කැප වෙලා උන්වහන්සේගේ කරුණාව ඉල්ලලා පසුතැවිලි වුණොත් හැරෙන්න නුඹලට ගැලවීමක් නැති බව දෙවියන් වහන්සේගේ ආත්මය නුඹලා සියලු දෙනාට මේ වෙලාවේ ප්‍රකාශ කර සිටිනවා. අපි මේ වෙලාවේ ඔබගෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාට මේවා තේරුම් අරගෙන උන්වහන්සේගේ කරුණාවට නැවත යටත් වෙන්නට උන්වහන්සේ උපකාර කරන්න කැමැත්තෙන් සිටිනවා. ඒවා ලබා ගන්නට නුඹලාගේ සිත් පැහැදී නුඹලාට ඒවා වෙතට යන්නට දෙවියන් වහන්සේගේ ආත්මයේ නැවත කරුණාව ලබා දෙනසේක්වා. ජේසුස් වහන්සේගේ අති උතුම් වූ නාමයෙන්. ආමෙන්. අපි මේ වෙලාවේ ඔබගෙන් සමුගන්නවා. ඔබට පුළුවන් අපේ channel එක subscribe කරන්න සහ පසුගිය කාලේ අපි උගන්වපු අනෙකුත් දේවල් මේ ප්‍රශ්න එන්න හේතු සහ ඒවයින් විසඳුම් ලබා ගන්න විදිහ පිළිබඳව අපි ව්‍යවස්ථාවන් එකින් එක අරගෙන විස්තර කරපු දේශනාවන් සම්පූර්ණ අධ්‍යයනය කිරීමට ඔබට හැකියාව තිබෙනවා අපේ channel එකට පැමිණිලා. ඔබ හැම කෙනෙක්ටම ජේසු පිහිටයි.